නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙච්ච මොහොත. පින්වතුනි, ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ ඊටාම කලාතුරකි. අපේ බුදුරජාණන් වහන්සේ එදා දීපංකර පාදමූලයේ සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගත්තට පස්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් දසපාරමී ධර්මයන් සම්පූර්ණ කරන්නට යෙදුණා. ඒ කාලය තුළ මහා කල්පවලින් අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් තුළ මේ විශ්වයේ පහළ වනේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් පමණයි. ඔබ අහල ඇති සූවිසි විවරණ ලැබවා කියල ඔබ අහල තියෙනු. මහා කල්ප අසංකේය බැගින් විටිං විට අවස්ථා 4ක් බුද්ධ ශූන්‍යව පැවතිලා තියෙනු. මහා කල්ප අසංකේය. පිංහතුනි, අසංකේය කියලා කියන 1.140ක් කියන. ඕක ලියන්න ගියත් ඔබට පැටලෙනවා. එතකොට හිතන්න, බින්දු ගානෙන් සාමාන්‍ය හිතුවත් 1.140ක් අසංකේය. එතකොට මහා කල්ප අසංකේය බුද්ධ ශූන්‍යව තිබිලා තියෙනවා මේ විශ්වය තුළ. එහෙම නම් බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනවා කියන කාරණය අතිශයින්ම දුර්ලභයි. ඒ දුර්ලභ බුද්ධ ශාසනයක් දැන් අපිට ලැබිච්ච වෙලාව. පිංහතුනි, බුදුරජාණන් වහන්සේ නමක් මේ පාරමී සම්පූර්ණ කරගෙන එන්නේ උන්වහන්සේට මුලින්ම නියත විවරණ ලබද්දිම සතර පද ගාථාවක් අහලා ඒ ආසනයේදිම උතුම් අරහත්වයට පත්වෙලා සංසාර දුක අවසන් කරන්න තරම් පුණ්‍ය ශක්තියකට ධර්මය ගැන හේතු සම්පත්තිය ප්‍රබලව තියෙන්න්න ඕන කිය. අෂ්ට ධර්ම සමවධානයෙන් තමයි නියත විවරණ ලබන්. ඒ වෙනකොට එදා සුමේද තාපසයන් වහන්සේ පංචාභිඥා අෂ්ට සමාපත්ති දක්වා හිත වඩපු කෙනෙ. මනෝප්‍ර නිධානය වාක්ප්‍ර නිධානය සම්පූර්ණ කරගෙනයි හිටි. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් එක ගාථාවක් අහලා රහත්වෙන්න තරං පුණ්‍ය ශක්තිය ප්‍රබලව තියෙද්දි තමයි උන්වහන්සේ අතට පත් නිවන ලෝක සත්‍යයන් ගැන මහා කරුණාවකින් උන්වහන්සේ තීරණය කරනවා, මම මේ දීර්ඝ සංසාර ගමනේ දසපාරමී සම්පූර්ණ කරගෙන ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙනවා. අසංකේය ගණන් සත්‍යයන්ට සංසාරදුකින් එතර වෙන්න මාර්ගී පෙන්ලා දෙනවා. මම ලෝතුරා සම්බුද්ධත්වයටම පත්වෙනවා කියෙන අධිෂ්ඨානය තුළ දසපාරමී පුරන්න පටන්ගත්තේ. මේ දීර්ඝ කාලයේ තුළ පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන ඇවිල්ලා ඔබ හිතන්න මේ සංසාර ගමන මොන තරන් දුකක් උන්වහන්සේ පාරමී සම්පූර්ණ කරන ගමන විදින් නැද්ද. දාන පාරමිතාව ගැන සඳහන් වෙන තැංගල සඳහන් වෙනවා මේ දීර්ඝ සංසාර ගමනි ලෝතුරා සම්බුද්ධත්වය ලැබේවා කියන ප්‍රාර්ථනය මේ අහසේ තියෙන තරු කැටවලට වඩා ඇස් දන් දුන්න කියනු. මේ සතර මහා සාගරයේ ජලයට වඩා දීර්ඝ සංසාර ගමනේ ලේ දන් දුන්න කියනු. ලෝතුරා සම්බුද්ධත්වය ලැබේවා කියන ප්‍රාර්ථනය මේ මහපොළොවේ තියෙන පස්වලට වැඩිය ශරීර කොටස් ශරීර මාන්සේ අද බොහෝ දෙනෙක් වකු ගඩු දන් දෙනවා, අක්මාව කොටස් දන් දෙනවා, මේ ශරීර කොටස් දන් දෙනවා. එදකොට මේ වගේ සංසාරි උන්වහන්සේ මේ ශරීර අවයව දන්දීලා තියෙනවා මහපොළොවේ පස්වලට වඩා. මේ හැම උපමාවකින්ම පෙන්නන්නේ උන්වහන්සේ සසරේ මොන දුකක් විඳගෙනද ලෝතුරා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරගෙන මේ ආපු ගමන. පිංහතුනී, බුදුවෙන ආත්මි පවා අවුරුදු 6කට ආසන්න කාලයක් දුස්කරක්‍රියා කරන්නට යෙදුණා. ඒ දුස්කරක්‍රියාව ගැන මජ්ජිම නිකායේ අරිය පරියේෂණ සූත්‍රයේ සාරිපුත්ත සූත්‍රයේ වගේ දේශනාවල බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, සාරිපුත්තයන් වහන්සේට විස්තර කරනවා, සාරිපුත්ත දුස්කරක්‍රියා කරන කාලේ පව පිළිකුල් කළමින් තපස් රැකපු තවුසන් අතර මම උග්‍ර වශයෙන්ම පව පිළිකුල් කරමින් තපස් රැකපු කෙනෙක් කිය. ආහාර වර්ජනය විමුක්තියක් ලබන්න පුළුවන් කියලා තපස් රැකපු තාපසයන් අතර ඒ කාලෙ මම උග්‍ර වසයෙන් ආහාර වර්ජනය කරමින් තපස් රැක්ක කියන.
බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට කියන සාරිපුත්ත ඒ කාලේ පුංචි මසංගෙඩියකින් සාමාන්‍ය ඔබ හිතන්නිකන් ලොවි ගෙඩියක් වගේ දවසටම ඉච්චරයි කියන ආහාරයක් ගත්තේ. සාරිපුත්ත ඔබට සමහරලාවට හිතෙන්න ඇති ඒ මසංගෙඩිය ගොඩාක් ලොකු එකක්ද කියලා. සාරිපුත්ත එහෙම නෑ කියන. ඊළඟට බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට කියන සාරිපුත්ත මම දුෂ්කර ක්‍රියා කරන කාලේ එක හාල් නැටයක් දිවාගතියාගත්ත කියන එච්චරයි. මුළු දවසටම වෙන කිසිම ආහාරයක් ගත්තෙම නෑ කියන. පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණයක් තමයි පහූත ජීවහ කියනවා. දිවාග රස නහර 700ක් තියෙනවා. උන්වහන්සේගේ දිවාග යම් පුංචි දෙයක් තබාගත්තත් එහි තියෙන සම්පූර්ණ ආහාර ඕජාව ශරීරයට උරා ගැනීමේ ශක්තිය තියෙන. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට කියනවා සාරිපුත්ත දුෂ්කර ක්‍රියා කරන කාලේ එක පුංචි අබෑටයක් දිවාග තියාගෙන දවසම නිරාහාර වැඩ හිටිය කියන. සාරිපුත්ත ඔබට හිතෙන්න්න පුළුවන් ඒ අබෑටේ ගොඩක් ලොකුද කියලා නෑ සාරිපුත්ත ඔය ප්‍රමාණිම තමයි කියෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කන සාරිපුත්ත මම දුෂ්කර ක්‍රියා කරනකොට ඔය වගේ ආහාර වර්ජනය කරගෙන කාලයක් යනකොට මේ හිස් කබල හරියට වේලිච්ච ලබු කැටයක් වගේ වුණා කියන. අතපය හරියට අසීතික කියන වැල් පුරුක් වගේ වුණා කියන. ගස්වල මුල් කෑලි ටිකක් වගේ ඇගිලි. හම මේ අස්ති ශරීරයට ඇට සැකිල්ලට ඇලි ලගයා කියෙන්. පපු අතගානකොට කොඳු ඇට පේලි අහුවෙනවා කියෙන්. උන්වහන්සේගේ ඇස් දෙක දිහා බලනකොට උපමාවක් කියනො සාරිපුත්ත ලිඳක වතුර හිඳිලා. ලිඳ දිහා බලනකොට ලිම් පතුලේ අන්තන් වතුර ටිකක් පේනවා වගේ හිස් කබල ඇතුළෙන් ඇස් දෙක පෙවුණේ වගේ කිය. මෙච්චර දුකක් සංසාරී දුස්කරක්‍රියා කරමින් උන්වහන්සේ විඳලා. එක දවසක උන්වහන්සේ කල්පනා කරන ආහාර වර්ජනය කිරීමේ විමුක්තියක් ලබන්න පුළුවන්නන් අද පටම්මං කිසිම ආහාරයක් ගන්නෙම නෑ. ඒ අධිෂ්ඨානයට එනවා. ඒ අධිෂ්ඨානයට එනකොටම දෙවිවරු උන්වහන්සේ ඉදිරියේ පෙනී හිටිය. දෙවියම් පෙනීදල කියනවා මහාවීරයන් වහන්සේ පුංචි දෙයක් හෝ ආහාරයක් හැටියට ගන්න. ඔබහන්සේ ආහාර ගැනීම සම්පූර්ණයෙන් නැවැත්තුව. ඔබහන්සේගේ රෝමකූ පාතරින් අපි දිවිය ඕජාව ශරීරයට ඇතුල් කරනවා. ඔබහන්සේව ජීවත් කරවනු. ඒ වෙලා බෝසතාණන් වහන්සේ කල්පනා කරා ඒ කාන්තෙන් මං ආහාර ගන්නේ නෑ කියන අධිෂ්ඨානය දැඩිව හිටියෝ. දෙවියම් මගේ රෝමකූ පාතරින් දිවි ඕජාව ශරීරයට ඇතුල් කරාවේ. එතකොට මගේ අධිෂ්ඨානය බොරුවක් වෙන. එහෙම නම්මං පාත්තරයට ලැබෙන දෙයක් වැටෙන දෙයක්. සුළගේ හමාගෙන ඇවිල්ලා මලක් වෙන්න පුළුවන් කොලයක් වෙන්න පුළුවන්. පාතරයට වැටෙන යමක් ඇද්ද ඒ දේ පමණයි මං ආහාර කරගන්න කියලා දෙවියන්ගේ ඉල්ලීම මත අධිෂ්ඨාන වෙනස් කරා කිය. එතකොට අපිට පේනවා උන්වහන්සේ මොන තරං වීරයක් වැඩුවද. සමහර දිනවල මළමුට්‍ර කරන්න ගිහාම එහෙම සිහිසුන්ව දින ගණන් ඇදගෙන වැටෙනවා. දෙවියම් පවා රැවටිනෝ. ඒ අපිට පේනවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා පළවෙනි අවුරුද්ධ අවසානී අවුරුද්ධකට පසුව සාක්‍ය වන්සිකයන්ට එදා කපිල වස්තුපුරයට වැඩම කරපු වෙලාවේ සුද්දෝදන් රජතුමා බුදුරජාණන් වහන්සේට කියනවා. ඔබහන්සේ දුස්කරක්‍රියා කරනකොට දේවතාවරු මා ඉදිරියට ඇවිල්ලා ඔබහන්සේ අපවත් වන ඔබහන්සේගේ ජීවිතය නැතිවුණනා කියලා දෙවිවරු මට කියනවා. හැබැයි මං පිළිගත්තෙම නෑ කියන. දෙවිවරු බුදුරජාණන් වහන්සේ දුස්කරක්‍රියා කරනකොට බෝසත් කාලෙ සිහිසුන් ඇදගෙන වැටෙනකොට සමහර දෙවිවරු හිතනවා ජීවිතේ නැතිවුණා තමයි ඒ සැනින් ගිහිලා සුද්දෝදන රජ්ජුරුවන්ට කියනවා. රජතුමනි ඔබේ පුත්‍රාත්නය මිය ගියා. එතකොට සුද්දෝදන රජතුම අහනවා මගේ පුතා මියගියේ සම්බුද්ධත්වයට පත්වෙලාද නෑ රජතුමනි වීරිය වඩන අතරි තමයි කියෙන මියගී. ඒ සුද්දෝදන රජ්ජුරුව පිළිගත්තේ නෑ කියන. දෙවියන් ඇවිල්ල කිවා සුද්දෝදන රජතුමා කියනවා මගේ පුතානං ලෝතුරා බුද්ධත්වයට පත් නොවී පිරිනිවන් පාන්නේ බුද්ධත්වයට පත් නොවී නම් මිය යන්නේ නෑමයි. එහෙම කියනකොට දෙවිවරු කියනවා රජතුමනි අපි ආයි බලලා එන්න. එහෙම කියලා අතුරු දහන් වෙලා ගිහිල්ලා ආයමත් දෙවිවරු ඇවිල්ලා කියනවා රජතුමනි සිහිසුන් වෙලා පමණයි තාම මිය ගිහිල්ල නෑ කියන. එදකොට බුදුරජාණන් වහන්සේට ඔය කාරණය රජ්ජුරුව කියද්දි. බුදුරජාණන් වහන්සේ වදාලා පිය රජතුමනි ඔබ අද විතරක් නෙමේ. පෙර සංසාරේ ඔබ මගේ පියාවිච්ච ආත්මයක තමන්ගේ පුතා මැරුණ කියලා
මැරිච්ච සතෙකුගේ ඇට කෑලි අරගෙන ඇවිල්ලා කියලවත් පෙන්නලවත් ඔබ පුතා මිය ගියා කියලා පිළිගත්තේ නැති පියතුමේ මේ කාරණී විස්තර කරමින් මහා ධර්මපාල ජාතකයේදා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. එතකොට අපිට පේනවා පින්වතුනි උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ මොනතරම් ශරීරයට දුක් දෙමින් දුෂ්කර ක්‍රියාවක් කරාද ලෝතර සම්බුද්ධත්වයේ වෙනුවෙන්. උන්වහන්සේටම වැටහුණා දුෂ්කර ක්‍රියා කරලා විමුක්තියක් ලබන්න පුළුවන් නම් මම තරම් ශරීරයට දුක් දීපු කෙනෙක් තවත් ලෝකෙ නැතුව ඇති. ඒ දේ උන්වහන්සේට වැටහෙනකොට අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරලා හොඳටම ශරීරය දුර්වල වෙලා පාරමී ශක්තියෙන් පුණ්‍ය ශක්තියමයි ජීවිතේ රැකිලා තිබුණේ. උන්වහන්සේට මතක් වුණා පුංචි කාලේ දඹරුක් සේවනයේ ආනාපාන සති භාවනාව වඩලා අහසේ පළගක් බැඳගෙන වැඩ හිටිය සීසාන දවසේ පිය රජුරෝ දෙවනි වතාවට වන්දනා කරේදා මේ කාරණේ සිහි වුණා. එහෙමනම් මට ආනාපාන සති භාවනා උපකාර වෙයි කියලා හුස්ම රැල්ලට හිත යොමු කරා. හුස්ම රැල්ල තුල සිහිය පිහිටවාගෙන ටික වෙලාවක් යනකොට එහෙම සිහිසුන් වුණා. පින්වතුනි භාවනා කරන්නත් කාය ශක්තියක් තියෙන්නට ඕනේ. ආනාපාන සති භාවනාවේ මුලින්ම විස්තර කරන්නේ උජුං කායම් පනිදාය. කය ඍජුව තියාගෙන වාඩි වෙන්නට ඕනේ. පළඟක් බැඳගෙන වාඩි වෙලා කය ඍජුව තියාගන්න. ආනාපාන සතිය වඩන්නත් ශරීර ශක්තියක් අවශ්‍යයි. අවසානයේ උන්වහන්සේම දුෂ්කර ක්‍රියාව අතහැරලා පාත්තරය අරගෙන සේනානි කියන ඈත තියෙන නියංගමට ඒ යන අතරතුරත් කීප වතාවක් කලන්තේ හැදෙන. එහෙම වැඩම කරලා පාත්‍රයට ලැබිච්ච දාන ටිකක් අරගෙන ආපහු මග දිගට කලන්තේ හැදි අර දාන ටික අරගෙන ආපහු එනකොට උන්වහන්සේට උපස්ථාන කරන්න හිටිය 5 දෙනාම උන්වහන්සේ අතහැරලා ගියා. බැන ගියේ නිකන් නෙමෙයි. අන්න දුෂ්කර ක්‍රියාව අතහැරියා. දැන් ඉතින් මොන විමුක්තියක්ද? පාත්‍රය අරගෙන අන්න කෑම හොයන්න ගිහිල්ලා යමල්ල යන්න කියලා බැන යන්න ගියා. උන්වහන්සේ නෙමේ වීරිය අතහැරියේ. උන්වහන්සේ පුදුම වීරියකින් සති 2ක් පමණ කාලයක් උන්වහන්සේ පිණ්ඩපාතේ යමින් සේනානි ගමින් ලැබිච්ච දාන ටික අරගෙන වැළඳුවා. එහෙම වළඳනකොට ආයමත් අර යටපත් වෙලා තිබිච්ච මහා පුරුෂ ලක්ෂණ ආයමත් මතුවෙලා ඊට පස්සේ උන්වහන්සේට දැන් කාය ශක්තිය තියෙනවා. ශරීරය ආයමත් රන්වන් පාටින් බැබලෙනවා. එදා මේ දුෂ්කර ක්‍රියා කරපු කඳු වලල්ලෙන් පහලට බැහැගෙන ගිහිල්ලා සේනානි කියන නියංගම හරහා උන්වහන්සේ එහෙම ගිහිල්ලා යනවා. එදා සුජාතාවගේ කිරිපිඩු දානේ ලැබුණ ඒ නුග ගස මුල වැඩ ඉන්නකොට සුජාතාව කලින් පොරොන්දුවක් වෙලා බාරයක් කියලා දැන් අපි අද දකින කිරිපිඩු පූජාවල් විශේෂයෙන් මේ සුජාතාවගේ කිරිපිඩු දාන ගැන ධර්මයේ සඳහන් වෙන්නේ සුජාතාව කලින් බාරයක් වෙනවා මේ නුගරුකට අධිග්‍රෝහිත දෙවියන් වෙනුවෙන්. ඒ බාරය තමයි තමන්ට ස්වාමියෙක් ලැබෙන ගුණහපත් ස්වාමියෙක් ලැබෙන. ඒ ස්වාමියට දාව ලැබෙන දරුවා පිරිමි දරුවෙක් වුණොත් මුලින්ම නුගරුකට අධිග්‍රෝහිත දෙවියන් උදෙසා බාරයක් වෙනවා කිරි එල දෙන්නු 1000කින් කිරිදෝල 500කට පෝනො. ඒ 500කින් කිරිදෝල 250කට පෝනො. ඒ අයගෙන් කිරිදෝල 100 දෙනෙකුට පෝනො. ඒ අයගෙන් කිරිදෝල 50 දෙනෙකුට පෝන. ඔය විදිහට අන්තිම 10 දෙනාගෙන් ගන්න කිරිවලින් තමයි කිරි ආහාරය සකස් කරලා මේ නුගරුකට අධිග්‍රෝහිත දේවතාව වෙනුවෙන් කිරි ආහාර පූජාව කරන්න පොරොන්දුනේ. මේක ලේසි පහසු පින්කමක් නෙමේ. සුජාතාව කියන එදා නගර හිටපු ධනවත්ම සිටු කුමරියා. එදා සුජාතාවගේ මේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙලා තමන්ට හොඳ ගුණහපත් ස්වාමියෙක් ලැබිලා තමන්ට දාව පිරිමි දරුවෙක් ඉපදිලා සුජාතාව මේ බාරය ඔප්පු කරන්න තමයි කිරිපිඩු දැන් සකස් කරනවා. කිරි එල දෙන්නු 1000ක් ගෙනහලා නාවල අලුත් තනකොළ කවලා ඒ අයගෙන් කිරිදෝල 500කට පෝලා ඒ 500 දෙනාගෙන් කිරිදෝල 250කට පෝලා මේ විදිහට ගත් අන්තිම 10 දෙනාගෙන් ඊටාම පෝෂණීයත්වයෙන් යුක්ත කිරි ආහාරයක් සකස් කරලා ඊට පෙර සේවිකාව එව්වා නුග ගහ ළඟ සුද්ධ පවිත්‍ර කරන්න. සේවිකාව එනකොට මෙන්න රත්තරම් පාට රන්වන් සිරුරක් ඇතුව බෝසතාණන් වහන්සේ වැඩයින්න රත්තරම් පාටයි. ඒකට හේතුව පිංහතුනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන දවසේ එදා කකුත්තා නදියෙන් පැම් පහස් වෙලා ගොඩට වැඩම කරපු වෙලාවේ
ආනන්ද හාමුදුරුවෝ කුක්කුස මල්ල බුදුරජාණන් වහන්සේටත් ආනන්ද හාමුදුරන්ටත් රන්වන් පාට සිවුරු දෙකක් එතනදි පූජා කරලා ගියා. බුදු හාමුදුරුවන්ගේ අර ඇගේ තිබිච්ච සිවුර ඉවත් කළ ආනන්ද හාමුදුරුව රන්වන් පාට සිවුර පොරවනකොට බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ගිනිඅඟුරු පාටින් බැබලෙමින් රත්තරම් පාට ආලෝකයක් විහිදෙන්න පටන් ගන්න. පිරිනිවන් පාන දවසේ ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුව අහනවා ස්වාමීනි මං කවදාවත් දැකලා නැහැ බුදු කෙනෙක්ගේ සිරුර අද වගේ මේ ගිනිඅඟුරු පාටින් බුදු සිරුර බැබලෙනවා රත්තරම් පාට ආලෝක විහිදෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද අවස්ථා දෙකකදී බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර මේ වගේ ගිනිඅඟුරු පාටින් බැබලෙමින් රත්තරම් පාට ආලෝකයක් විහිදෙනවා. යම් රාත්‍රියක සියලු කෙලෙසුම් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවාද එදාටත් බුදු සිරුර මේ වගේම ගිනිඅඟුරු පාටින් බැබලෙනවා රත්තරම් පාට ආලෝක විහිදෙනවා. යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පානවද එදාටත් බුදු සිරුර ගිනිඅඟුරු පාටින් බැබලෙමින් රත්තරම් පාට ආලෝකයක් විහිදෙනවා. එහෙමනං එදා සුජාතාව කිරිපිඩු පූජා කරන දවසේ බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර රන්වන් පාටින් බැබලිච්ච දවසක් ගිනිඅඟුරු පාටින් බැබලෙමින් රත්තරං ආලෝක විහිදුනා. ඒ නිසා සුජාතාවගේ සේවිකාව හිතුවේ නුගරුකට අධිග්‍රෝහිත දේවතාවක් ගහෙන් පහලටම බැහැල පේන්නම ඉන්නවා අන්න ඔබේ කිරිපිඩු දානේ පිළිගන්න කියලා දුවගෙන ගිහිල සේවිකාව සිටු කුමරිය දැනුවත් කරා. එදා සුජාතාවගේ කිරිපිඩු දානේ පිළිගෙන ගුලි 49කට ගුලි කරලා අධිෂ්ඨාන කළ උන්වහන්සේ වළඳනු. මොකද උන්වහන්සේ බුදු වුණාට පස්සේ සතියම ගත කරේ මේ කිරිපිඩු ආහාරයේ තියෙන ආහාර ඕජාවත් එක්ක. සුජාතාවගේ කිරිපිඩු වළඳන්නේ ගුලි 49කට ගුලි කළ අධිෂ්ඨාන කරලා. එදා කිරිපිඩු දානේ වළඳලා නේරංජනා නදී අතු ගංගාවක් එතනින් ගලාගෙන යනවා. මේ ගංගාව පහලට ගලාගෙන යනකොට රන් තැලිය අර ගංගාවෙතිීල අධිෂ්ඨානයක් කරා මට ඒ කාන්තෙන් ලෝතුරා බුද්ධත්වය ලැබේනම්. මේ ජලයේ පහලට ගලාගෙන ගියත් මේ පාත්‍රයේ ජල පහර බිඳගෙන උඩුගම් බලා ඒවා කියල අධිෂ්ඨාන කරනකොට උන්වහන්සේට ඒ කාන්තෙන් ලෝතුරා බුද්ධත්වය ලැබෙනවා කියන සාක්ෂි වසයෙන් පාත්‍රයේ දිය පහර කපාගෙන උඩුගම් බලා ගිහිල්ලා එහෙම ටික දුරක් ගිහිල්ලා වතුර ඇතුළට ගිය. එහෙම නාගලෝකි නාගයන් තමයි පාත්‍රය අරගෙනයන් අදටත් ඒ පාත්‍රයේ නාගලෝකි පවතින බවයි සඳහන්වෙන්. එදා බුදුරජාණන් වහන්සේ බුදුවෙන්න පෙර දවසේ සුදු ඇලිතලා අතරින් ගලාගෙන යන නේරංජනා නදියෙන් එතර වෙන්න සූදානන් වෙනකොට සොත්තිය බමුණා කුස තනමිටි අටත් දෙන ඔබහන්සේ භාවනා කරන කෙනෙක් පාටයි. ඔබහන්සේට භාවනා කරනකොට ගොඩාක් හොඳයි මේ කුස තන මේ ටිකේලලා වාඩි වෙන්න කියලා කුසතන මිටි අටක් දුන්න. ඒ කුසතන අරගෙන නේරංජනා නදියෙන් එතර වෙලා එදා උන්වහන්සේ ඇසතු බෝධීන් වහන්සේ අසලට වඩිනකොට උන්වහන්සේගේ වයස හරියටම අවුරුදු 35යි. උන්වහන්සේ වෙනුවෙම පහළ වෙච්ච බෝධීන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි සහජාත වස්තු. මුලින් උතුරු දිසාවට කුසතන එලනකොට පොලෝ කම්පා වුණා. දකුණු දිසාවට කුසතන එලද්දි පොලෝ කම්පාවෙන්. බටහිරට කුසතන ටික එලන්න හදනකොට පොලෝ කම්පාවුණ. නැගෙනහිර දිසාවට කුසතන එලලා වැඩ සිටියක් කිසිම වෙනසක් වුන්නේ. උන්වහන්සේට වැටහෙනවා පෙරබුදුවරු බුද්ධත්වයට පත්වනා නං වැඩ සිටිය මේ දිසාවටමයි. නැගෙනහිර දිසාවට කුසතන එලලා වැඩඉන්නකොත් සමගම උන්වහන්සේ වැඩ හිටිය පුදුමාකාර දැඩි අධිෂ්ඨානයක මගේ ශරීරයේ සම්මස් වියලේවා ඇටනහර පමණක් ඉතිරිවෙතොත් ඉතිරිවේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද මැරුණත් මෙතනින් නැකිටින් නෑකින අධිෂ්ඨානය. ඒ අධිෂ්ඨානයට ධර්මය කියන්නේ චතුරංග සමන්නාගත වීරි. එවැනි වීරියකින් වැඩ සිටිය නිසා ඒ ආසනයට අපි කෙනව වජිරාසනය කියල. එදා උන්වහන්සේ මේ ආසනයේ මත චතුරංග සමන්නාගත වීරියෙන් වැඩඉන්නකොටම කලබල වෙන්නේ කාම ලෝකෙ අධිපතිය පාපී මාරය වසවර්ති මාරය කලබල වුණා. මාරය සේනා පිරිවරාගෙන දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන ගිරිමේ කලාකෙන ඇතු පිට නැගල මහා සේනා සහිතවයින මාරය එතනට එන්නේ. අහසින් ළඟ ළඟ හෙන පුපුරණ වගේ භයානක හඬ ඇහෙනවා.
ගස් ඇඟට කඩාගෙන වැටිනා වගේ සබ්ද ඇති වෙන. ගල් පෙරලීගෙන නවා කඳු පෙරලෙනවා වගේ භයංකාර හඬ ඇති වෙන. තාම උන්වහන්සේ බුදු වෙලා නෑ. කෙලෙස් සහිත කෙනෙක්. උන්වහන්සේ දැඩි අධිෂ්ඨානින් නොසෙල්වී උන්වහන්සේගේ අධිෂ්ඨානීම හිත මත දරාගෙන වැඩඉන්නේ ආසනය මත. අහසින් ඊතල වරුසාවල් ගල් වරුසාවල් මේ වගේ මහා භයානක දේවල් උන්වහන්සේ දෙසට මේ දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන පාපී මාරයා මෙවැනි භයානක හඬ ඇති කරමින් උන්වහන්සේ ළඟටමාව ඇවිල්ල ඇත්තු පිට ඉඳලා ගිරිමේ කලාකෙන හස්තිය පිට ඉඳල අන කරා වහාම ඔතනින් නැකටින්. ඔය ආසනය අයිති මටයි. මමයි කාමලෝක අධිපතිය. මගේ අවසරයක් නැතු ඔබහන්සේට ඔතන වැඩයින් අයිතියක් නෑකිව. ඔබහන්සේට අයිතියක් තියෙනවනං ඔබහන්සේ දැන් මට මං ඉදිරිය මේ ඔප්පු කරන්න කිව. ඒ වෙලාවෙ කවුරුත් උන්වහන්සේට සාක්ෂියක් නෑ. හැබැයි උන්වහන්සේට පුුණ්‍ය ශක්තියත් එක්ක උන්වහන්සේ පුරපු පාරමී ධර්මයන්ගේ පුුණ්‍ය ශක්තිය උන්වහන්සේට වැටහෙනවා. උන්වහන්සේ ඒ මත පිහිට අධිෂ්ඨාන කරා මම පාරමී සම්පූර්ණ කරගත්ත කෙනෙ. මම සසර පාරමී සම්පූර්ණ කරා. උන්වහන්සේගේ පාරමී බලයෙන් හත්වාරයක් වෙස්සන්තරාත්මය මහපොලෝ පවා කම්පා වුණ. මේ විදිහට පාරමී සම්පූර්ණ කරගත්ත කෙනෙ. මට කවුරු නැතත් මේ මහපොලෝ මට සාක්ෂි දරනවා කියලා ශ්‍රී හස්තේ පොළොවට තියල දිවරනවා. මහපොළොව ගිගුරුම් දෙමින් කම්පාවෙන්න පටන්ගත්ත ඔබහන්සේට මෙතන වැඩඉන්න අයිතියක් තියෙනවා කියලා සාක්ෂි වසයෙන් පොළොව කම්පාවෙන. ඒ වෙලේ මාරය සේනාවත් එක්කම සීසීකට පලායනවා. ඕක තමයි පින්වතුනි මාර පරාජය කියන්. දස බිම්බරක් මාර සේනා බෝධිමූලේ පරාජය කරා කියන්නේ ඔන්න ඕකට. එදා මාරයා පැරදිලා පලාගිය. දැන් උන්වහන්සේට බාධ කරන්න කවුරුවත්නෑ. උන්වහන්සේ රාත්‍රී පලවෙනියාම වෙනකොට ආනාපාන සති භාවනාවෙන් හිත එකඟ වුණා. සමාධිමත් වුණා. පළවෙනි දිහානයට දෙවනි දිහානයට තුන්වෙනි දිහානයට හතරවෙනි දිහානයට හිත සමාධිමත් වුණ. රාත්‍රී පළවෙනියාම උන්වහන්සේ විමසවා තමන් ගතකරපු පෙර ජීවිත දකින්න හිත යොමු කරනවා සමගම පළවෙනි විද්‍යා උන්වහන්සේට පහළ වුණ. පුබ්බේ නිවාසානුස්සති ඥානි කල්ප ගණන් සංසාර ජීවිත ආපස්සට දකින නුවන ඇති වුණ. රාත්‍රී දෙවනියාමේ මම වගේමද මේ ලෝක අනෙක් සත්‍යයෝ හිත යොමු කරනවා සමගම මේ සත්‍යයම් මරණින්මත් උපත කරායන ආකාරය දකින නුවන චුතූප පාත ඥානය උන්වහන්සේට පහළ වුණ. ඒ සත්වලෝකවලින් චුත වෙන සත්වයන් උපත කරායන ආකාරි දකින නුවන චුතූපාත ඥානය උන්වහන්සේට ඇති වුණ. රාත්‍රී තුන්නෙනයාමේ මේ චුතෝපාත ඥානයෙන් සත්‍යයන් ඉපදෙමින් මැරමින් සතරාපායි වැටි වැටි යන ආකාරි උන්වහන්සේගේ බුදු නුවනට තාම බෝධි සත්‍යයන් වහන්සේ. උන්වහන්සේගේ නුවනට වැටහෙනකොට ලෝක සත්‍යයන් ගැන මහා කරුණාවක් හදවතේ පැනනගෙන. කුදස් සුනාම ඉමස්ස දුක්කස නිස්සරණං හෝති. කවදාද මේ ලෝකෙ සත්‍යයන් මේ ජරා මරණ දුකෙන් මිදෙන්නේ කියන මහා කරුණාව හදවතේ ඇති වුණ. ඒ මොහොතේ තමයි උන්වහන්සේ ජරා මරණවලට හේතුව විමසන්න පටන්ගත්ත. ජාතිපච්චයා ජරා මරණං ඉපදීම නිසාමයි ජරාමරණ හටගන්න. ඉපදීමට හේතුව බවපච්චයා ජාති විපාක පිණිස කර්ම හැදෙන් නිසා උපදිනවා. ඒ භවයට හේතු උපාදාන පච්චයා බව බැඳීයාම නිසයි විපාක පිණිස කර්ම හැදෙන්. ඒකට හේතුව විමසගෙන යනවා. තන්හා පච්චා උපාදාන තන්හාාව නිසයි බැඳීයන්. ඔය විදිහට අවිද්‍යාව දක්වාම අනුලෝම වසයෙන් ප්‍රතිලෝම වසයෙන් විමසල අවසන් වෙනකොට රාත්‍රී තුන්වෙනියාම අවසන් වේගෙන එනකොට. නැගෙන හිරෙන් අරුණෝදයක් සමගම උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගේ මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. මේ මහා බද්ධ කල්පයේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට බෝධි මූලේදී උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. දස දහසක් ලෝක ධාතුවටම ආලෝක දහරා විහිදිලා ගිය. මහාගන අන්දකාරි පවතින ලෝකාන්තරික නිරේ පවා සුළු මොහොතකට ආලෝකමත් වුණා. අපායේ සුළු මොහොතකට ගිනි නිවී ගියා කිය. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම ධර්මය හඳුන්වන්නේ ක්ලේෂ පරිනිර්වාණි හැටියට. ඒකත් පිරිනිවන් පෑම. ඒ පිරිනිවන් පෑමට ධර්මය කියන්නේ කෙලෙසුන්ගෙන් පිරිනිවන් පෑම. එහෙමත් නැත්නං සෝපාදිශේෂ පරිනිර්වාණි. උපදි කියන්නේ කෙලෙස්වලට.
දීර්ඝ සංසාර ගමනේ කෙලවරක් හොයන්න බැරි සංසාර ගමනක මේ හිතේ සකස්වෙවී තිබිච්ච සියලුම කෙලෙසුන්ගෙන් උන්වහන්සේ බෝධි මූලේ ගුරූපදේශ රහිතව මිදුණා. ඒ මිදීම කෙලෙසුන්ගෙන් පිරිනිවන් පෑම එහෙම නැත්නම් සෝපාදිශේෂ පරිනිර්වාණය හැටියට ධර්මය හඳුන්වනවා. පිංගතුනී බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට සම්බුදු කෘත්‍යයක් තියෙනවා. ඒ තමයි අවබෝධ කරගත් ධර්මය ලෝකෙට දේශනා කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙන සිව්වනක් පිරිස ලෝකෙ පහළ වෙනවා. ඒ පිරිස ධර්මය ගැන ව්‍යක්ත විසරද බහුශ්‍රුත ධර්ම දරාය බවට පත්වෙලා ධම්මානු දම්ම ප්‍රතිපදාවේ දිලා සාමීචි පටිපන්න අනුදම්මචාරී පිරිසක් බවට පත්වෙලා මේ බුද්ධ ශාසනයේ බබලවන්න මගේ ශ්‍රාවකයෝ දක්ෂ වෙනතෙක් පිරිනිවන් පා නෑ කියලා මාරයට පවා බෝධි මූලේදි මාරයක් පිරිනිවන් පා ආරාධනා කළ වෙලාවේ බුදුහාමුදුරුවෝ බුදු වුණාට පස්සේ ආයෙමත් ඇවිල්ලා මාරයා ඔබවහන්සේ කොහොමහරි මගේ මිදුණ ඉක්මනින්ම පිරිනිවන් පාන සේක්වා කියලා පිරිනිවන් පා නාය ඇවිලා ආරාධනාවක් කරා. එතනදි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පාපී මාරය බුදුරු එහෙම පිරිනිවන් පාන්නේ අවබෝධ කරගත් ධර්මය ලෝකෙට දේශනා කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙන සිව්වනක් පිරිස ලෝකෙ පහළ වෙලා ඒ අය ධර්මී ගැන ව්‍යක්ත විසරද බහුශ්‍රුත ධර්මදර ධම්මානු දම්ම ප්‍රතිපදාවෙන් යුක්ත වෙලා සාමීචි පටිපන්න අනුදම්මචාරී ශ්‍රාවකයෝ බවට පත්වෙලා මගේ බුද්ධ ශාසනයේ බබලවන්න දක්ෂ ශ්‍රාවකයෝ පහළ වෙනතෙක් පිරිනිවන් පාන්නෑ කියව. ඒ ඉලක්කෙ සම්පූර්ණ කරගන්න උන්වහන්සේට අවුරුදු 45ක කාලයක් ගත වුණ. ඒ අවුරුදු 45ක කාලය තුළ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා ගම් නියම් ගම් පුරා වැඩම කරමින් දවසේ පැය දෙකකටත් අඩු කාලයක් තමයි සිංහසෙයාවෙන් සැතපෙන්නේ. බුදුරජාණන් වහන්සේ උදෑසන මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලනවා කාටද මං පිහිටවෙන්. 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනු. ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදෝනු. පින් ඇති අය හොයාගෙන යොදුන් ගණන් උන්වහන්සේ වැඩම කරලා නිවන් මග දේශනා කරන. හවස් කාලෙත් 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනු. ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදෝනු. අද රාත්‍රී කාලේ දෙවියන් අතරින් බ්‍රහ්මයන් අතරින් කවුද බුදුරජාණන් වහන්සේගෙන් බණහල ධර්මාවබෝධ ලබන්න. භික්‍ෂූන් වහන්සේලා අතරින් දම්සභා මණ්ඩපේ රාත්‍රී ධර්මාවබෝධ ලබන පිරිස කවුද ශ්‍රාවකයෝ කවුද බුදු ඇසින් කල්තියා උන්වහන්සේ දකිනවා. මේ විදිහට දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් අවුරුදු 45ක් පුරා උන්වහන්සේ ධර්ම දේශනා කරගෙන ගම් නියම් ගම් පුරා යොදුන් ගනම් පයින් වඩිනු. මෙහෙම වැඩම කරගෙන යද්දී දින සති මාස අවුරුදු ගෙවීගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. බුදුරජාණන් වහන්සේ 80 වෙනි වස් කාලේ ගත කරන්නේ බේලුව කියන ගමේ. උන්වහන්සේට මාරාන්තික බඩේ අමාරුවක් වැළඳෙනවා. එතනදි බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා සංඝයාට දැනුම් නොදී පිරිනිවන් පාන එක සුදුසු නෑ. අතීත බුදුරු පිරිනිවන් පෑවේ කොයි විදිහටද කියලා බුදු ඇසින් බලලා බුදුරජාණන් වහන්සේ චන්ද චිත්ත විරිය වීමන්සාකෙන ඉරදිපාද බලෙන් අධිෂ්ඨාන කරගෙන ආයු සංස්කාර අධිෂ්ඨාන කරා. ආයු සංස්කාර අධිෂ්ඨාන කරනවා සමගම උන්වහන්සේගේ රෝගයේ ඒ සැනින් සුවපත් වෙලා නැගී සිටිය. අසනීපේ සනීප වුණා. ආනන්ද හාමුදුරුවෝ දැක්ක බුදුරජාණන් වහන්සේට දැන් සනීපයි වගේ. ආනන්ද හාමුදුරන්ට පුදුම සතුටක්. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ගිලන් වෙලා වැඩ ඉන්නකොට මට දිසාවල්වත් වැටහෙන්නේ නැතුව යනු. තථාගතයන් වහන්සේට දැන් නම් සනීපයි වගේ. බුදුරජාණන් වහන්සේ කියනවා ස්වාමීනී මට යම් මස් ඇසිල්ලකට තියෙන්නේ. තථාගතයන් වහන්සේ අවසාන වශයෙන් සංඝයාට දැනුම් නොදී නම් පිරිනිවන් පාන්නේ කියන විශ්වාස විතරයි. එතනදි බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද සංඝයා තවත් මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ? තථාගතයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ ගුරුවරයාගේ කොටස කියලා යමක් සංගවගෙන නෙමෙයි. අවබෝධ කළ යුතු යමක් ඇද්දේ සියල්ල දේශනා කළ අවසානයි. ආනන්ද අපි යංකිව චාපාල චෛත්‍ය ළඟට. අන්න එතනදි තමයි බුදුරජාණන් වහන්සේ ආයුෂ් කල්පයක් නමුත් සතර ඉරදිපාද වඩපු කෙනෙකුට ආයුෂ් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන් කියලා ආනන්ද හාමුදුරන්ට නැවත නැවත සිහිපත් කරෝන. එතන ආයුෂ් කල්පය කියලා කියන්නේ පරමාවිෂ.
කෙනෙකුට තියෙන පරමාවිශයේ කාලය අවුරුදු 120යි. ඊට ටිකක් වැඩිපුර වුණත් වැඩඉන්න පුළුවන් කෙන ඉරදි පාද බලේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටිය. එතකොට බක්කුල මහරහතන් වහන්සේ වගේ මේ බුද්ධ ශාසනය තුළ නිරෝගී සම්පත්තියෙන් අගතැම්පත්කම ලබපු ශ්‍රාවකයෝ ඒ තාක්කල් වැඩඉන්නකොට අපේ ශාස්තෘන් වහන්සේ අවුරුදු 80න් පිරිනිවන් පාන. බුදුරජාණන් වහන්සේ පක්කුල හාමුදුරන්ගේ සම්පූර්ණ වයසින් භාගයයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය. බුදුරජාණන් වහන්සේ එදා ආනන්ද හාමුදුරන්ට සිහිපත් කරද්‍ය ආනන්ද හාමුදුරන්ගේ හිත මාරය වසාගත්තා කියන. ආනන්ද හාමුදුරන්ට බැරි වුණා තිට්ටතු බන්තේ කප්පං සාමිනි කල්පයක් වැඩඉන්න සේක්වා තිට්ටතු සුගතෝ කප්මන් සුගතයන් වහන්ස කල්පයක් වැඩඉන්න සේක්වා කියලා ආරාධනා කරන්න. මාරය හිත වසාගන්න. බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් ආනන්ද හාමුදුරන්ට සිහිපත් කරලා කියන ආනන්ද ඔබ දැම් මෙතනින් ඉවත්වේ. බුදුරජාණන් වහන්සේ ඉවත් වනා පමණයි පාපී මාරය පෙනීඉදලා අර කලින් ආරාධනා කරද්දි කියපු කාරණී සිහිපත් කරලා කියනවා ඔබහන්සි දැන් වැඩ හිටිය ඇති. දැන් ඔබහන්සේගේ ඉලක්කෙ සම්පූර්ණයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ලෝකෙ බැබලෙනවා. ධර්මය ගැන වියක්ත විසාරද බහුශ්‍රත ධර්මදර ශ්‍රාවකයෝ දැන් ලෝකෙ පහළ වෙලා. ඉක්මනින් පිරිනිවන් පාන සේක්වා. දැන් මේ මාරයට ඕන නිසා පිරිනිවන් පෑවන් නෙමේ. මාරයක් කලිනුත් කීප වතාවක් විටිං විට උන්වහන්සේට පිරිනිවන් පාන ආරාධනා කරා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුව බුදු කෙනෙක් කළ යුතු සම්බුදු කෘත්‍ය සිදුවෙලා අවසානයිද. උන්වහන්සේගේ සම්බුදු කෘත්‍යය ඉටු කරලා අවසානයි. බුදුරජාණන් වහන්සේ වදාළ පාපී මාරයෙන් නුබ කලබල වෙන්න එපා කියව. තව හරියටම මාස 3ක් අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාර අතහරින්. පිංගතුනි ආයු සංස්කාර අතහරින කොටත් මහ පොළොව කම්පාවට පත් වෙනවා. අකාලි ගිගුරුම් දීලා වැස්සක් ඇදහැලෙනවා. ඒ මාස 3ත් ඉක්මනින්ම දින සති මාස ගෙවිලා අවසන් වෙලා එදා බුදුරජාණන් වහන්සේ මල් රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයට ගිලං වෙච්ච ගමනකින් පිරිනිවන් පාන වැඩම කරන්න. එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකී වැඩඉඳලා පිරිනිවන් පාන්න පෙර ඒ පිරිනිවන් පෑමට ධර්මී සඳහන් වෙන්නේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පානවා කියලා. එතකොට අපි කලින් සඳහන් කරා බුද්ධත්වයට පත්වීමත් බුද්ධ ශාසනය තුළ පිරිනිවන් පෑම. ඒ පිරිනිවන් පෑම තමයි ක්ලේෂ පරිනිර්වාණය එහෙම නැත්නම් සෝපාදිශේෂ පරිනිර්වාණය. අනුපාදිශේෂ පරිනිර්වාණය කියන්නේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේ පිරිනිවන් පෑම. හැබැයි බුදුරජාණන් වහන්සේදා පිරිනිවන් මංචකයේ වැඩඉඳලා අනාගතයේ දිහා බුදු ඇසින් බලනෝ. පෙර දීර්ඝායුෂ ඇති කාලවල පහළ වෙච්ච බොහෝ බුදුවරු 13 වහන්සේලා විසිරෙන් අධිෂ්ඨාන කරන්නේ. ඒක ගණව තමයි කියන 13 වහන්සේලා පිහිටන්. සමහර බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේලාගේ ශ්‍රී දේහයන් හැම බුදු කෙනෙක්ගෙම ශ්‍රී දේහය ආදාහනය කරන්නේ එකම විදිහකට. අලුත් සිවුරු 500කින් කපපුළුම් පටල 500කින් වෙන වෙන මොතල රන් දෙනක තැම්පත් කළ සඳුන් චිතකයක් තුළ යාදාහනය කිරීම සිද්ධවෙන්. දීර්ඝායුෂ ඇති බොහෝ බුදුරජාණන් වහන්සේලා 13 වහන්සේලා විසිරෙන් අධිෂ්ඨාන කරලා නැත්නම් රන්දිනේ ඒක ගණව සියලු සර්වඥ ධාතුන් වහන්සේලා එක කැටියක් වගේ රන්වන් පාට රන් කැටියක්සේ ඒක ගණව පිහිටනවා. එවැනි බුද්ධ ශාසනවල එකම චෛත්‍යයි සර්වඥ ධාතුන් වහන්සේලා තැම්පත් කළ ඉදි කරන්න පුළුවන් වුණේ සියලු මස්ති ධාතුන් වහන්සේලා ඒක ගණව පිහිටන නිසා. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩඉඳලා ලෝකෙ දිහා බලනවා අනාගතයේ මිනිස්සුන්ගේ ආයුෂ එන්න වේගෙන් අඩුවෙලා අවුරුදු 100නුත් පහලට පිරිහිලා යනවා. බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මිනිස්සුන්ගේ ආයුෂ අඩුම කාලෙක. අනාගත ලෝකෙ මිනිස්සුන්ට ජීවමාන බුදුරජාණන් වහන්සේ වැස් දෙකින් දකින්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේව දැක්කාසේ උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා හරි දැකල වන්දනා කරගන්න. මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා පිරිනිවන් පෑමෙන් පසුව මේ ප්‍රමාණයන්ගෙන් විසිරේවා කියලා අධිෂ්ඨානයක් කරා. අවුරුදු 5000ක් යනතෙක් දෙව් මිනිස්සුන්ගේ වන්දනා ලබමින් මේ ධාතුන් වහන්සේලා ලෝකෙ වැඩ සිටිත්වා කියලා අධිෂ්ඨාන පිහිටවනු. බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා තුළ බුද්ධ අධිෂ්ඨාන පිහිටවල තමයි පිරිනිවන් පාන.
එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ ඉඳලා භික්ෂූන් වහන්සේලාට ධර්මය දේශනා කරලා උන්වහන්සේ පිරිනිවන් මංචකයේදීව මහා සුදස්සන දේශනාව දේශනා කර දීඝනිකායේ සඳහන් වෙන මහා සුදස්සන සූත්‍රයේ පිරිනිවන් මංචකයේදී දේශනා කරපු දේශනාව. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන සූදානන් වෙනකොට අවසානයට සුබද්ද කියලා තරුණේ දුවගෙන ඇවිල්ලා කියන අනේ මට ප්‍රශ්නයක් තියෙනවා මට අහන්න දෙන්න. මට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඕන. ඒ වෙලේ බුදුහාඳුර පිරිනිවන් පාන සූදානන් වෙන වෙලාව ආනන්ද හාමුදුරු සුබද්ද වල්ලගත්. යන්න එපා තථාගතයන් වහන්සේ වෙහෙසට පත් වෙලා උන්වහන්සේට කරදර කරන්න එපා කියව. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව උන්වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ ඉඳිම කියනවා ආනන්ද ඔය සුබද්දට එන්න දෙන්න. සුබද්ද දෙන්නේ තථාගතයන් වහන්සේ වෙහෙසවන්න නෙමෙයි. ඇත්තටම අවබෝධ කරගන්නයි. සුබද්ද බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි එක එක ශාස්ත්‍රවරුන් එක දේවල් කියනවා. මම පිළිගන්න ඕනේ මොකක්ද? ඒ අය කියන්නේ තමන් විමුක්තියට පත් වුණා කියලා. මම පිළිගන්න ඕනේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාළ සුබද්ද යම් ශාසනික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පවතිනවද? ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන පිරිසක් ඒ ශාසනය තුල ඉන්නවද? පළවෙනි ශ්‍රමණයා වන සෝවාන් කෙනා පහළ වෙනවා. දෙවනි ශ්‍රමණයා වන සකදාගාමී කෙනා පහළ වෙනවා. තුන්වෙනි ශ්‍රමණයා වන අනාගාමී කෙනා පහළ වෙනවා. හතරවෙනි ශ්‍රමණයා වන රහතන් වහන්සේලා පහළ වෙනවා. මගේ බුද්ධ ශාසනය තුල මාර්ගයේ වඩන පිරිසක් ඉන්න තාක්කල් රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කිව්වා. එදා සුබද්ද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර මේ කාරණය අහලා කල්පනා කරනවා මම අප්‍රමාදීව තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර මේ භූමියේදීම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා අර පිරිස අතරින් සල් ගහක් යටට ගිහිලා වාඩි වුණා. ධර්මයේ නුවණින් විමසුවා සුළු මොහොතකින් හිත කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් අරහත්ත්වයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටිද්දිම ශ්‍රී හස්තේ දිගු කරා මෙහෙන්න මහණෙනි මේ ධර්මයේ සාක්කාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තේ දිගු කරද්දී එහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. ඒ තමයි බුදුහාඳුරු පිරිනිවන් පාන්න පෙර රහත් වෙච්ච අන්තිම රහතන් වහන්සේ සුබද්ද මහ රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ බුද්ධ අධිෂ්ඨාන පිහිටවල 13 වහන්සේලා විසිරෙන අධිෂ්ඨාන පිහිටවල ධාතු පරිනිර්වාණය ගැන අධිෂ්ඨාන පිහිටවල අවසාන වශයෙන් සංඝයාට දේශනා කරපු වචනේ තමයි හන්දදාන භික්ඛවේ ආමන්ත්‍යයන් මහණෙනි අවසාන වශයෙන් නුඹලා අමතනවා. වය ධම්මා සංඛාරා මේ ලෝකේ සියලු සංස්කාර අනිත්‍යයි. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්. මෙන්න මේ අන්තිම බුද්ධ වචන දේශනා කරලා බුදුරජාණන් වහන්සේ සංඝයා දෙස බලාගෙන දැස් පියාගෙන පළවෙනි ධ්‍යානයට සමවැදුණා. දෙවනි ධ්‍යානයට තුන්වෙනි ධ්‍යානයට හතරවෙනි ධ්‍යානයට සමවැදුණා. ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන අරූප ධ්‍යානයන්ට පිළිවෙලින් සමවැදිලා නිරෝධ සමාපත්තියට සමවදිද්දී උන්වහන්සේගේ ශරීරය ගල් ගැහිලා වගේ ගියා. ආනන්ද හාමුදුරුවෝ එක පාරට එතන ඉඳලා උන්වහන්සේ අනන්න පටන් ගත්ත. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා ආනන්ද හාමුදුරුවෝ කියලාගෙන අඬද්දී එතන හිටියා අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභීන්ගෙන් අග්‍රයි. අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන ආනන්ද තාම තථාගතයන් වහන්සේ පිරිනිවන් පාලා නැහැ. ඔය නිරෝධ සමාපත්තියට සමවැදුන විතරයි. සමාපත්තියකින් එක අඩු කරගෙන පළවෙනි ධ්‍යානයේ දක්වා ආයිමත් සමවැදුන. පළවෙනි ධ්‍යානයෙන් දෙවනි ධ්‍යානයට දෙවනි ධ්‍යානයෙන් තුන්වෙනි ධ්‍යානයට තුන්වෙනි ධ්‍යානයෙන් හතරවෙනි ධ්‍යානයට සමවැදිලා හතරවෙනි ධ්‍යානයෙන් නැගී සිටිනවා සමගම ඔබත් මමත් සරණ ගිය අපේ ශාස්ත්‍රඥ වහන්සේ දසදහසක් ලෝක ධාතුවට ආලෝක විහිදුණා. අකාලි ගිගුරුම් දීලා වැස්සක් ඇදහැළුණා. උන්වහන්සේගේ අවසන් සුසුම් පොද මේ හිස් වාතලයට මුසු වෙලා යමින් අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පහන් සිලක් නිවෙනවා වගේ පිරිනිවන් පාවදා. ඒ පිරිනිවන් පෑම ධර්මයේ හඳුන්වන්නේ අනුපාදිශේෂ පරිනිර්වාණය. ඔන්න බුද්ධ ශාසනයක් තුළ දැන් පිරිනිවන් පෑම් දෙකක් වුණා. ඒ තමයි සෝපාදිශේෂ පරිනිර්වාණයත් අනුපාදිශේෂ පරිනිර්වාණයත්. පිංගතුනි තව පිරිනිවන් පෑමක් තියෙනවා. හැබැයි ඒ පිරිනිවන් පෑම තියෙන අනාගතයට. ඒ තමයි ධාතු පරිනිර්වාණය. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ ධාතුන් වහන්සේලා තුළ බුද්ධ අධිෂ්ඨාන බුද්ධ ශක්තිය පිහිටවල.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ අධිෂ්ඨානය මතයි ධාතුන් වහන්සේලා විසිරෙන්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙරම ආනන්ද හාමුදුරන්ට දැනුම් දුන්න ආනන්දය රාජරාජ මහාමාත්‍යවරුන්ට දේහය ආදාහනය කරන කටයුතු පවරන්න. සක්විති රජ කෙනෙක්ගේ ශරීරයක් ආදාහනය කරන්න යම්සේද ලෝතුරා බුදු කෙනෙක් පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහය ආදාහනය කළ යුත්තේ ආකාරය. එදා දින 7ක් ශ්‍රී දේහේ මහජන ප්‍රදර්ශනයට තබනු. ඒ ආකාරයෙන්ම පැවතුනා කෙනො කිසිම වෙනසක් නොවී. බොහෝ පිරිස දින 7ක් පුරා ශ්‍රී දේහේ දැකබලා වන්දනා කරගත්තා. දින 7කට පස්සේ සඳුන් වතුරෙන් දෝනය කළ සුවඳ පැන්මින් නාවල අලුත් සිවුරක් එතුවා. උඩින් කපපුළුම් පටලයක් එතුව. ආයමත් අලු සිවුරක් එතුව. කපපුළුම් පටලයක්. මේ විදියට සිවුරු 500කින් කපපුළුම් පටල 500කින් ඔතලා රන්දිනේ තැම්පත් කරලා සඳුන් චිතකයක් තුළ තමයි ශ්‍රීදේහය ආදාහනය කරන්න. මෙන්න මේ ශ්‍රීදේහය ආදාහනය වෙලා අවසන් වෙනකොට බුද්ධ අධිෂ්ඨානය කොයි තරං ආශ්චර්යමත්ද කියන්නේ. සිවුරු 2ක් පිලිසිලා නෑ. සිවුරු 498ක් දැවිලා පිලිසිලා. කපපොළුම් පටල 500ම දැවිලා. හැබැයි අලුවත් දැලිවත් දූවිලිවත් රන්දිනේ ඉතිරිවුන් නෑ කියෙන බුද්ධ අධිෂ්ඨානය. උන්වහන්සේගේ සම්මස් නහර සියල්ල පිලිස්සිලා. ඒවැ අලු දැලි දූවිලිවත් නෑ ගිතෙල් ටිකක් දැවුණවගේ සියල් අතුරු දහන් වෙන. රන් දෙන විවර කරනකොට සිවුරු 2ක් පිලිසිලා නැතුව ඉතිරි වෙලා. ඒ සිවුරු 2 අතරේ ලලාට ධාතුන් වහන්සේ අකුධාතුන් වහන්සේලා දෙනම සතර දළදා වහන්සේලා අනෙක් සියලූම අස්සිධාතුන් වහන්සේලා වැඩඉන්න. හැබැයි පිංහතුනේ මේ බුද්ධ අධිෂ්ඨානයෙන් පිහිටෝපු ධාතුන් වහන්සේලා රන් දෙන විවර කරන්න පෙර ඉරදි බල සම්පන්න රහතන් වහන්සේලා ධාතුන් වහන්සේලා දෙනමක් කලින්ම ඉරදියෙන් එලියට වැඩැම්මුව. කේම මහරහතන් වහන්සේ ගිනිදල් අතරින්ම රන් දෙනට ඇතුල් වෙලා වාම යටි දළදා වහන්සේ අතට ගත්ත. අද මහනුවර ශ්‍රී දළදා මාලිකාය වැඩඉන්නේ වාම යටි දළදා වහන්සේ. ඊළඟට සරභූ කියන මහරහතන් වහන්සේ ගිනිදැල් අතරින් චිතකයට ඇතුළට ගිහිල්ලා තේජෝ කසිනින් ඉර්දියෙන් අධිෂ්ඨාන කළ උන්වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ අතට ගත්ත. අද ඒ ධාතුන් වහන්සේත් මයංගන චෛත්‍රාජනන් වහන්සේගේ ධාතු ගර්භය තුළ වැඩයින්. අනෙක් සියලුම අස්තිධාතුන් වහන්සේලා රන්දිනේ ඉතිරි වුණා. ඔබ දන්නවා ද්‍රෝණ බමුණා ඒ ධාතුන් වහන්සේලා ඉදා රජවරු 8 දෙනෙකුට සමසේ රන් නැලියෙන් 2 බැගින් ද්‍රෝණය බැගින් බෙදලා දුන්න. මේ ධාතුන් වහන්සේලාද දෙව්ලොව මනුලොව නාලොව මේ ලෝකයේ පුරාම බොහෝ තැන්වල වැඩ සිටිනු. පිංහතුනේ ඒ උත්තම ධාතුන් වහන්සේලා අතර බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ධාතුන් වහන්සේලාගෙන් ලලාට ධාතුන් වහන්සේ වැඩඉන්න විශාලම ධාතුන් වහන්සේ මේ ලංකා භූමි සේරුවිල මංගල මහා චෛත්‍රාජනන් වහන්සේ තුළ දකුණු අකුධාතුන් වහන්සේ අද වෙනකොට අනුරාධපුර තූපාරාම සෑයි තැන්පත්වෙලා වැඩඉන්න. වාම අකුධාතුන් වහන්සේ බඹලව සළුමිනි සෑ වැඩඉන්න වගයි ධර්මය සඳහන්වෙන්. සතර දළදා වහන්සේලාගෙන් එක් දකුණු දළදාවක් අද පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍ය වැඩයින්න. වාම යටි දළදා වහන්සේ මහනුවර ශ්‍රී දළදා මාලිගාය වැඩඉන්න. අනෙක් දකුණු දළදා වහන්සේ දෙව්ලොව සිළුමිනි සෑයි සක්‍ර දෙවියන් ඇතුළු දෙවිවරු අදිනු. අනෙක් වාම දළදා වහන්සේ ගැන ලොකු විස්තරයක් නෑ ධර්මය සඳහන් වෙන ගාන්දරෝ දේශයට අරගෙන ගියා කියලා. එතනින් එහා වර්තමාන හරි විස්තරයක් හොයාගන්න නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ මයංගන චෛත්‍යරාජනන් වහන්සේ තුළ වැඩඉන්න. අනෙක් සියලුම අස්ති ධාතුන් වහන්සේලා කුඩා කොටස්වලට බිඳිල ගිය. ඒ අතර මුම් පියලි ප්‍රමාණය ධාතුන් වහන්සේලා කඩසහල් ප්‍රමාණය ධාතුන් වහන්සේලා මුං ඇට අබෑට ප්‍රමාණය ධාතුන් වහන්සේලා මේ විදියට ප්‍රමාණ 3කට බිඳිලගිය. ඒ ධාතුන් වහන්සේලාගෙන් හරියටම බුදු සිරුරේ සියලුම ධාතුන් වහන්සේලාගෙන් 8න් එකක් එක් ද්‍රෝණයක් රුවන්වැලි මහා සෑය වැඩඉන්න. අනෙක් ධාතුන් වහන්සේලා මේ ලෝකයේ පුරා ලංකාව යොදුනක් පාසා
එදා ධර්මාශෝක රජ්ජුරුවෝ බුදුරජාණන් වහන්සේ දානය වළඳපු පාට්‍රාධාතුන් වහන්සේට සර්වඥ ධාතුන් වහන්සේලා පුරවල දේවානම් පෙතිස් රජ්ජුරුවන්ට එවනවා සුමන සාමනීරයන් වහන්සේ අත ලංකාව යුදුනක් පාසාමී ධාතු තැන්පත් කළ චෛත්‍ය ඉදි කරන්න කියලා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අදත් ලෝකයේ බුද්ධ අධිෂ්ඨානින් වැඩ සිටින්නේ. ඒ උත්තම ධාතුන් වහන්සේලා සියසින් දැක්ක කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ඔබ දැකගත්ත හා සමානයි. ඒ බුදුරජාණන් වහන්සේට වන්දනා කරා හා සමානයි. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලාට සාදුකාරයක් දීලා හිතේ පැහැදීමක් ඇති කරගෙන වන්දනා කිරේ. මේ සියලුම ධාතුන් වහන්සේ දැන් අද වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2560 ගානක්. තව අවුරුදු 2400 ගණනක් යනතෙක් මොන විදිහේ උපද්‍රව මොනවා සිද්ධ වුණත් දෙව් බඹුන් අතර හෝ ඒ ධාතුන් වහන්සේලා වැඩ සිටින. ඔබ දන්නවා රුවන්වැලි මහා සෑය පවා මීට අවුරුදු ගානකට පෙර පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි යුගවල මහා සෑයවල් මහ වනාන්තර වගේ ගස් හටගෙන කැලෑවලින් වැැහුණා. හැබැයි ආයමත් ඒ භූමිය ඒ විදිහටම ඒ ස්ථාන ආයමත් දෙවියන් හරි මනුලොවට ඇවිල්ලා ඒ සෑයවල් ගොඩ නගන්න පෙරුම් පුරාගෙන දෙව්ලොවින් මනුලොවට එන මහා පින්වන්තයි විටින් විට ලෝකෙ පහළ වෙන. ආයමත් ධර්මය මතු වෙනවා. ආයමත් මහා සෑයවල් ඉදි වෙනවා. ආයමත් ධාතුන් වහන්සේලා දෙව් මිනිස්සුන්ට වන්දනා කරගන්න ලැබෙනවා. කාලයක් ලෝකෙ වැහිලා යනවා. කාලෙකට ආයමත් ඒවා දෙව් මිනිසුන් අතරට වන්දනා කරගන්න ආයමත් මතු වෙනවා. එනිසා පිංහතුනි ඒ බුදුරජාණන් වහන්සේගේ සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා තව හරියටම අවුරුදු 2400 ගණනක් යන තැන එකන බුදු හාදුරු පිරිනිවන් පාල අවුරුදු 5000ක් වෙන වෙසක් පුන් පොහෝ දවසේ ධාතුන් වහන්සේලා පිරිනිවන් පාන ආකාරයේ ධාතු විවන්න කට්ට කතා ආදී ධාතුන් වහන්සේලා ගැන සඳහන් වෙන අටුවා පොත්පත් වල සඳහන් වෙන්නේ සියලුම ධාතුන් වහන්සේලා බුද්ධගයා වජිරාසනයට ඉහළ අහසේ තමයි ඒ මැවෙන බුදුරුවට එකතු වෙන්නේ. රුවන්වැලි මහා සෑයින් තමයි ධාතු පරිනිර්වාණය ආරම්භ වෙන්නේ. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අහසේ බුදුරුව මවාගෙන පෙළහර පාල අහසින්ම බුද්ධගයා වජිරාසනයට ඉහළ අහසට වැඩම කරන. ලලාට ධාතුන් වහන්සේ බුදුරුවේ නලල් තලේ පිහිටනු. අකුධාතුන් වහන්සේලා දෙනම බඹලොව තිබුණත් මනුලොව තිබුණත් ඒ බුදුරුවේ උරහිස් මත පිහිටි තැන පිහිටනු. සතර දළදා වහන්සේලා ලෝකෙ කොහෙ තිබුණත් බුද්ධ අධිෂ්ඨානයෙන් එදාට ඒ බුදුරුවේ ශ්‍රීමුකයේ පිහිටි තැන පිහිටනු. අනෙක් සියලුම බිඳීගිය ධාතුන් වහන්සේලා ශ්‍රී ශරීරයේ අස්ති ශරීරයේ බුදුහාන්දුරන්ගේ ශ්‍රී ශරීරයේ දරාගෙන වැඩ හිටිය. ඒ අස්ති ශරීරයේ ඒ ධාතුන් වහන්සේලාගේම ආයමට නිර්මාණය වෙලා ද්‍රෝණ අටකින් යුක්ත ඒ අස්ති ශරීරයේ සම්පූර්ණයම බුදුරුවත් සමග මහසෙ මැවෙන. බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම පෙළහර යමා මහ පෙළහර පෑම වජිරාසනයට ඉහළ අහසේදී ඒ ධාතුන් වහන්සේලාගේ මැවෙන බුදුරු අහසේ පෙළහර පානො. එහෙමනම් අපිට පේනවා මේ ධාතුන් වහන්සේලා තුළ තාමත් මොන තරම් බුද්ධ ශක්තියක් ඇද්ද. දෙව් බමුන් අහසේ පිරිලා දස දහසක් ලෝක දහතුළ දෙවියන් මල් ලිසිමින් සාධකාර දෙමින් පූජා පවත්වද්දී. ඒ බුදුරු අහස යමා මහ පෙළහර පාල අවසන් වෙනකොට වජිරාසනයේ පොළොවෙන් අහසට පැනනගෙන. ඒ මත බුදුරුව වැඩ සිටිද්දී ගිනි ජාලාවක් මැවිලා බුදුරුවත් වජිරාසනයත් වැහිලෑනු. සුළු මොහොතකින් අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි නොවී. ඒ සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා අහසීම දැවිල අතුරු දහන් වෙලා යන. ඕක තමයි ධාතු පරිනිර්වාණය හැටියට ධර්මය සඳහන් වෙන්නේ. පිංහතුනි ඔය පිරිනිවන් පෑම් තුනම අවසන් වෙච්ච තැන තමයි බුද්ධ ශාසනයක් සම්පූර්ණයෙන් අවසන් වෙන්නේ. ක්ලේෂ පරිනිර්වාණය අපි ගැන සෝපාදිශේෂ පරිනිර්වාණය ඒ ඇන බුද්ධත්වයට පත්වීම. ඊළඟට අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑම්. ඊළඟ පරිනිර්වාණය තමයි ධාතු පරිනිර්වාණය. මෙන්න මේ පිරිනිවන් පෑම් තුනම අවසන් වෙන දවසක් ඇද්ද එදාට මුළු බුද්ධ ශාසනයම බුද්ධ ශක්තිය බුද්ධ අධිෂ්ඨාන අවසන් වෙනවා. එනිසා පිංහතුනි අදෝබ බොහොම වාසනාවන්තයි. අදෝබට ඒ උත්තම ධාතුන් වහන්සේලා ලෝකෙ වැඩ ඉන්න කාලය.
ඒ ධාතුන් වහන්සේලා ඔබේ සියසින් දකින්න ලැබෙන යුගයක්. ඒ නිසා ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුළ අද ජීවමාන බුදු හාමුදුරු බුදුරුවෙන් ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත බුදු සිරුර අපිට දැකගන්න නැතත් උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත බුදු සිරුර දරාගෙන වැඩ හිටිය පුංචි අබෑට ඒක ප්‍රමාණය හෝ සර්වඥ ධාතුන් වහන්සේ නමක් ඇස් දෙකින් දකින්න ලැබෙනවා කියන්නේ ඒ ජීවමාන බුදු හාමුදුරු දැක්ක හා සමානයිකට සද්ධාව ඇති කරගන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂයේ වැඩහිටිය අභිනීලක් බඹර නිල් පාට රශ්මි විහිදෝමින් වැඩ සිටිය කේශ දහතුන් වහන්සේලා දකිනවා කියන්න. බුදුරජාණන් වහන්සේ බුද්ධ අධිෂ්ඨානයෙන් හිස පිරිමැදල කේශ ධාතුන් වහන්සේලා ලබලදුන් ඔබට ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක්කාකෙන අධිෂ්ඨානය ඇති කරගන්න. මේ උතුම් ධර්මශ්‍රවනය ඔබ හැම දෙනාටම නිවන් අවබෝධය පිණිසම ධර්මාවබෝධය පිණිසම හිතේ සද්ධාදී වර්ධනය වෙන උතුම් ධර්මශ්‍රවනය ඔබට නිවන් අවබෝධයටම පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා.